නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, එංගලන්තයේ පදිංචි පින්වත් රෝහිත අනුරුද්ධ මහතා, ශ්‍යාමා නිලන්තී අබේසේකර මහත්මිය, දිනු මුණුපුරා සහ සංජලී මිනිපිරිය විසින් තමයි අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරට දායකත්වයන් එකතු කරන්නේ. ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරනවා මාර්තු මාසයේ 14 දින සහ 18 වන දින උපන්දින යෙදෙන ශ්‍රද්ධා ධර්මදාන සමාජිකත්වයේ දරන අම්පිටියේ පදිංචි පින්වත් NMC නවරත්න පියාණන්ට සහ සුනේත්‍රා නවරත්න මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දිගාසිරි සැලසේවා, ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා කියන අදහසිනුයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ. පින්වතුනි, අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර වෙනුවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නයේ අපි ගෞරවයෙන් පිළිගන්න අවසරයි. පින්වත් ස්වාමීන් වහන්සේ, නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. අපි පළමුවෙන් ගුරු දෙවිඳුන්ට වන්දනා කරමු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, අද දවසේ සදහම් පිළිසඳර වෙනුවෙන් අපි තෝරගත්ත මාතෘකාව ස්වාමීන් වහන්සේ මේ මිනිස්යාගේ හිත ඇතුලේ තියෙන භාග්‍යතුන් වහන්සේ අකුසල් ගැන වදාරනකොට මූලිකම අකුසලයක් විදිහට වදාළ කාරණාවක්. ඒ තමයි දැඩි බව කියන මාතෘකාව. දැඩි බව කියන කාරණේ ගත්තහම ස්වාමීන් වහන්සේ ඒක විවිධ මට්ටම් වලින් මේ හිතවල තියෙන්නේ. සමහර කෙනෙකුට ඕක හරි තදේටම තියෙනවා. සමහර කෙනෙකුට තදට නැති නිසාම තමන් ළඟ ඒක තියෙනවා කියලා ලේසියකට අඳුනගන්නත් බැහැ. හැබැයි ඒක තියාගෙන තමයි ඉන්නේ. දැඩි බව කියන කාරණේ මුල් කරගෙන ගොඩාක් වෙලාවට අහිමි වෙන්නේ ගුණවතුන්ගේ ඇසුර, ගුණවතුන්ගේ අවවාදය. අවසානයේ තමන්ගේ ජීවිතය අර තමන්ට ඕන විදිහට, තමන්ට තේරෙන විදිහට, තමන්ට වැටහෙන විදිහට ගත කරන්නට කියලා ගිහිල්ලා මේ ගුණවතුන් ඇසුරු කරන්න ලැබිච්ච මොහොත, භාග්‍යතුන් වහන්සේගේ ඇසුර ලැබිච්ච මොහොත, මේ සියල්ල අහිමි කරගන්න තත්ත්වයට ඒ ජීවිත පත් වෙලා යනවා. ඉතින් මේක මහා අඳුරක්. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ ජීවිතවල පවතින දැඩි බව කියන අකුසලයේ මුල් කරගෙන අපි අද දවසේ සදහම් පිළිසඳර ආරම්භ කරමු. වෙන ස්වාමීන් වහන්සේ, මේ දැඩි බව කියන එක මිනිස්යන්ගේ ජීවිතවල විවිධ මට්ටම් වලින් තියෙන හැබෑම අඳුරක්. මේ දැඩි බව නැත්නම් හිතට ගත්තු ගතිය කියන මේ අඳුර නිසා මිනිස්සු ලොකු ප්‍රශ්න වලට පැටලෙනවා. කියන්නේ මේ ජීවිතේදීම සෑහෙන කරදර කම්කොට්ටු ගොඩක් ඇති කර ගන්නවා. ඊළඟ එක තමයි ස්වාමීන් වහන්සේ මේ තමන්ගේ ළඟම ඉන්න හිතවත්තු ඥාති නැති කර ගන්නවා. එයි මේ අදහසක් අරගෙන ඒ තුල දැඩිව බැහැගෙන ඉන්නවා. මේ මම තමයි දන්නේ, මට තමයි තේරෙන්නේ, මට තමයි අත්දැකීම් තියෙන්නේ කියන තැන. එහෙමයි. වෙන යම් සාධාරණ කරුණකට හිස නමන්නේ නැහැ නේද? හිස නමන්නේ නැහැ. එතකොට ඒකට දැන් ඒ ගැන දැනුම් තේරුම් තියෙන වැඩිහිටියෝ, සමහරට අම්මා තාත්තා නැත්නම් සහෝදරයෝ, ගුරුවරු කියනවා. කියද්දි අර අදහස වෙනස් කරන්නේ නැහැ. ඒකෙම ඉන්නවා. සමහර කෙනෙක්ගේ තියෙන මේකේ බරපතලකම ස්වාමීන් වහන්සේ මේ දැඩි බව කියන අඳුර ටිකක් වෙලා යනකොට එයාටම තේරෙනවා මේ ගත්ත අදහස වැරදි කියලා. හැබැයි ඒක වෙනස් කරන්නේ නැහැ. අර තමන් ගැන ඇති කරගත්තු ප්‍රතිරූපයක් තියෙනවනේ. ඒකට හානි වෙයි කියලා බයයි. මේ ආපහු නින්දාවක් එයි කියලා බයයි. ඒකට. එතකොට ඒකත් නිසා ස්වාමීන් වහන්සේ මේ ලොකු පාඩු මේ ජීවිතෙම කරගන්නවා. ඊළඟ කාරණේ තමයි මේ දැඩි බව නිසා මේ අකුසල් රැස් කරගෙන දුගතියට තමයි පාර කපාගන්නේ. ස්වාමීන් වහන්සේ මේකට ලස්සන සිදුවීමක් මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා බ්‍රාහ්මණ ගම්මානයකට වැඩම කළා. එතකොට මේ බ්‍රාහ්මණ ගම්මානයේ එක පුද්ගලයෙක් හිටියා, එක බමුණෙක්. මේ පුද්ගලයාගේ නමම මානත් තද්ද, මානෙන් තද වූ නැත්නම් දැඩි වූ කෙනා කියලා.
එතකොට මේ නම මේ පුද්ගලයාට වැටුනේ මේ පුද්ගලයා තමන්ගේ අම්මා තාත්තා කියන එක අහන්නේ නැහැ. අම්මා තාත්තා ඉස්සරහා ඔළුව නමන්නේ නැහැ. තමන්ගේ වැඩිහිටි සහෝදරයා ඉස්සරහා ඔළුව නමන්නේ නැහැ. ඒ කියන එක පිළිගන්නෙත් නැහැ. ගුරුවරු ළඟට ගිහිල්ලා හිස නමන්නේ නැහැ. ඒ කියන වචනේ පිළිගන්නෙත් නැහැ. මෙයා හැම වෙලෙම මෙයාගේ අදහස මොකද්ද? මං තමයි දන්නේ. මට තමයි තේරෙන්නේ. මානෙන් තද වෙලා හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආවා කියලා වැඩියා කියලා ආරංචියට බොහෝ දින ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහිල්ලා වන්දනා මහාන කරලා දහම් කරුණු අහලා කතාබස් කළා. මෙයා හිතුවා මානත්තද්දනේ. මම යනවා. හැබැයි මගෙත් එක්ක ඉස්සලා කතා කරන්න ඕනේ. මම නෙමෙයි ඉස්සලා කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ කොච්චර මේ මාන්නෙන් තද වෙලා හිටියද කියන්නේ මම ඉස්සලා කතා කරන්නේ නැහැ. මං ගිහිල්ලා ඉන්නවා. ඉස්සලා මගෙත් එක්ක උන්වහන්සේ කතා කරන්න ඕනේ. කින තැනට ආවා මෙයා. මෙයා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. දැන් අනිත් සාමාන්‍ය කෙනෙක් බලන්නේ අවස්ථාව එනකම් පැත්තකින් ඉන්න කෙනේ. මෙයා කෙලින්ම ගිහලා හිටගත්ත බුදුරජාණන් වහන්සේ ඉස්සර හැම. ඔළුව කෙලින් තියාගෙන කොන්ද කෙලින් කරගෙන දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයාගේ හිතේ ස්වභාවය. මෙයා මොන වගේ අදහසකින් දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඉතින් අර අනිත් ආපු ගිහපු කට්ටියත් එක්ක කතා බස් කළා. දහම් කරුණු වුණානම් ප්‍රකාශ කළා. ඒ මානත්තද්ද ටිකක් කළා බලාගෙන හිටියා. නෑ කිසිම තමන් එක්ක කතා බහ කරන බව පේන නෑ. ඊට පස්සේ මෙයා හිතුව වැඩක් නෑ මේ නිකන් සාමාන්‍ය ශ්‍රමණෙක් කියලා අපහු යන්න හැරුණා. යන්න හැරෙනකොට බුදුරජාණන් වහන්සේ ඒ හිතවිල්ල දැකලා බුදුරජාණන් වහන්සේ කතා කළා. මානත්තද්ද නුඹ දැන් ඔය ආපු කාරණේ කරගෙනද ඔය යන්න හදන්නේ? ආපු කටයුත්ත සම්පූර්ණ කරගෙනද ඔය හැරුණේ කියලා. මේ මිනිස්සයාට ඒක පාට දැනුණා. එහෙනම් මගේ හිත දැක්කානේව කියලා. එහෙම්මම වැඳවැටුණ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ සිරිපතුල් ඉඹිමින් කියන්න ගත්තා. අනේ ස්වාමීනි මම තමයි මානත්තද්ද. මම තමයි මානතදයා කියලා. අනිත් මිනිස්සු වට වුණා ඒක බලන්න. මේන් බලාපල්ලෝගෝ මේ කිසිම කෙනෙකුට ගරු කරන්නේ නැති මේ මානත්තද්දට වෙච්ච එක අද කියලා. එතකොට ඒ වෙලේ තමයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියා දුන්නේ. ඉතින් ඒ පුද්ගලයාට වාග්ය ලැබුණා බුදුරජාණන් වහන්සේ සරණ යන්න. එතකොට මේ මාන්නෙන් තද වුණාම නැත්තම් ඒ දැඩි වුණාම සිද්ධ වෙන දේ. දැන් තමන්ගේ මෙලොව ජීවිතේ වැඩිපුරම තමන්ගේ යහපත කැමති දෙන්නේ අම්මා තාත්තා. ඒ දෙන්නා ඉස්සරහවත් නැමෙන්නේ නැහැ. ඒ දෙන්නාගේ සාධාරණ වචනයකටවත් ගරු කරන්නේ නැහැ. ඊට පස්සේ ගුරුවරු, ඊට පස්සේ වැඩිහිටි සහෝදරයෝ තමන්ගේ යහපත කැමති අයනේ. ඒ අය ඉස්සරහවත් නැමෙන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ. ඊළඟ එක මේ දැන් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත්තම් බුදුරජාණන් වහන්සේ ධර්මය ඊට පස්සේ මේ තැන ඉස්සරහවත් තමන් මේ නිහතමානී වෙන කල්පනා කරන්නේ තමන් ගත්ත අදහසේම දැඩිව ඉන්නවා. මම තමයි දන්නේ, මට තමයි තේරෙන්නේ, මට තමයි වැටහෙන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක මෙලව දියුණුවත් වනසා ගන්නවා. ඒ වගේම පරලෝ යහපතත් වනසා ගන්නවා. එහෙම සවන්නන්ස මේ කාරණේ කියනකොට මේ මානත්තත්ගේ කතාව සවන්නන්ස මට මතක් වුණේ මේ අද කාලෙත් එහෙම පිරිස ඉන්නවනේ. එහෙමයි. ආන්නාන්සේ මාත් එක්ක කතා කරුත් විතරයි කතා කරන්නේ. ඒවල මේ පුද්ගලයා මාත් එක්ක hina වුණොත් විතරයි hina වෙන්නේ. නැත්තම් මම ඉන්නවා කියලා. දැන් ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මානත්තද්ද බේරගන්න බුදුරජාණන්සේ වැඩ හිටියා. මානත්තද්දට හැකියාව මේ බුදුරජාණන්ට හැකියාව තිබුණා මේ මානත්තද්ද දමනය කරන්න. ඒ කියන්නේ මානත්තද්දගේ හිත දැකලා ඒකට අනුව ගන්නට එයාට ගැළපෙන විදිහට කටයුතු කරන්න නුවණ මේ කියන්නේ හැකියාව තාතුන් වහන්සේට තිබුණා. අවශ්‍ය තැනටම කිව්වා. අවශ්‍ය තැනට. අද එහෙම නැහැ නේ සවන්නන්. අද ඒ රැකවරනේ නැහැ. ඉතින් අද කී දෙනෙක් සමහරට අහන්න ලැබෙන බණපදයේ අහන්න තු යන මැද්ද ඒ වගේ අදහස් නිසා. සමහරට දැන් ඔන්න ඒක පැත්තකින් තියමු සවන්නන්. යාළුවෝ අතර ඉන්නවා. එයා කතා කරුතරයි මම කතා කරන්නේ. සමහර අනික් කෙනා මොකක් හරි කාරණයක් ඉඳලා ඉන්නවා. කියන්නේ යාට කතා කරන්න මොකක් හරි කාරණයක් ඉදලා වැඩ කටයුතු අධික නිසා හරි මොනවා හරි දෙයක් කළා ඉන්නවා. එයා කතා කරුතරයි මම කතා කරන්නේ කියලා ඉන්නවා. අන්තිමට දන්නේ අර තියෙන හිතවත්කම නැත්තරම නැති කරලා යනවා. ස්වාමියා බිරිඳ අතර වගේ දේවල් තියෙනවා. ස්වාමියා දැඩි ගතියෙන් ඉන්නවා, බිරිඳත් දැඩි ගතියෙන් ඉන්නවා. දෙන්නට අන්තිමට දන්නේම නැහැ පටන් ගන්න පුංචි දෙයකින්. එහෙමයි සාරස්. පුංචි දේ තමන්ගේ තියෙන අර දැඩිකම අතහැරලා නම්මේශීලී වෙලා කටයුතු කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා ඒ සමහරට පෞල් පරිසර සම්පූර්ණ විනාශ වෙලා දෙදරලා යනවා සාන. සමහරට සමාජගත ප්‍රශ්න පවා හැදෙනවා. පොඩ්ඩක් කෙනෙක් මේ හිත නම්මේශීලව කටයුතු කරගත්තා නම් ඉවරයි. එහෙමයි.
එච්චරයි තියෙන්නේ. එහෙම නැතුව අර දැඩි ගතියත් එක්ක ඉන්නකොට මේ ඒ කෙනාට අර මේ කියන්නේ වෙන දෙයක් පේන්නේ නැහැ, වෙන දෙයක් හරි කියලා. අනික තමයි අර Tamanට අර Tamanගේ தත්ත්වේ නැති වෙයි. Tamanට පිළිගැනීම නැති මම නිකන් සෙකන්ඩ් වෙයි. එහෙම කරන්න ගියොත් එහෙම තමයි හිතෙන්නේ. දැන් අපි හිතන් ඉන්නේ මේ ලෝකේ මහා කිරුමු කියලා. ඒකත් එක්ක නෙන්නේ. මම සෙකන්ඩ් වෙයි, මම යාට වඩා පල්ලෙහාට වැටෙයි. එහෙම කියලා හිතන් ඉන්නේ. හැබැයි මේ නුවණ තියෙන ලෝකේ උදවි එහෙම කල්පනා කරේ නැහැ. යම් අවස්ථාවක ගුණේ දියුණු කරන්න තියෙනවා ඒකමයි කරේ. කුසලයේ වඩන්න තියෙනවා ඒකමයි කරේ. දැඩි ගතිය අතහැරලා දාලා. දැන් මට මතකයි ස්වාමීන් වහන්සේ මහෞෂධ පඬිතුමා. මහෞෂධ පඬිතුමාගේ කතාවේ තියෙනවා මහෞෂධ පඬිතුමා තමන්ගේ ප්‍රඥා මහිමෙන් ඒ වේදේහ රජ්ජුරුවන්ගේ මේ මියුළු නුවර කියන එක ආරක්ෂා කරගන්නවා ධම්මදිව අනික් කිසිම කෙනෙකුට යටත් කරගන්න දෙන්නේ නැතුව. එහෙමයි. කිසි කෙනෙකු ජීවිතය නැති කරගන්න. ඒ එච්චර අනුභව සම්පන්න ජීවිතයක් තිබ්බගෙන. ජීවිතයක් තිබ්බගෙන. ඊට පස්සේ කාරණයකදී පොඩි කාරණයකදී අර බ්‍රහ්මදත්ත රජුරු පලිගන්න මොකද ඊට පස්සේ කරන්නේ විවාහ යෝජනාවක් එවනවා වේදේ රජුරවන්ට. ඒතර වේදේ රජුරුව මේ ස්ත්‍රීන්ට කැමති. ඒ විහාජුණට හරි කැමැත්තෙන් ඉන්නවා. එතකොට මහා සේනක පුක්කුස කාවින්ද දේවින්ද කියන කට්ටියන් අහනවා කලින් පඬිතුවරුනේ. ආන මේ කොහොමද කියලා ඊට පස්සේ කියනවා හරි නියමයට ගැලපිලා යනවා. නියම ජෝඩුව කියලා ඉතින් අතුරු රජුරු හොඳට හිත හදාගෙන ඉන්නවා. අන්තිම මහෞෂධ පඬිතුමායන් අහන්න කියන මහා දේවයන් මම නම් කැමති නෑ. කැමති නෑ කියපුවම මොකද කියන්නේ එළවල දාන්න. මේ ගොවියාගේ පුතා දැන් මහෞෂධ පඬිතුමාගේ ජීවිතේ කලින් මේ තාත්තා ගොවිතැන්පත් කරන කෙනෙක්නේ. එනිසා ගොවියා පුතා තමයි කියන්නේ. මේ ගොවියාගේ පුතා මගේ ස්ත්‍රීලාභයට හානි කරා කියලා ලෙව්වා. එළවන්න කියලා කිව්වා. එතකොට මහෞෂධ පඬිතුමා ඒ වෙලාවේ මොකක් කියන්නේ මාලිගාවට කියලා කල්පනා කරන බලන්න මේ රජුරු මෝඩකම නිසා විනාශ වෙන්නයි යන්නේ. නුවණ තියෙන කෙනෙක් හැටියට මං මේ රජ්ජුරුව මේ මෝඩකමික වචන හිතේ තියාගෙන ඉන්නේ හරි මේ හරි නෑ. ඒක මං වයි කෙනෙකුට ගැලපෙන්නේ නෑ. එහෙනම් මම උදව් කරේ නැත්තම් මේ රජ්ජුරුව විනාශ වෙලා යනවා. ඉතින් මං උදව් කරන්න හැකියාව තියදී මං උදව් කරේ නැත්තම් ඒක මගේ හිතටත් ගැලපෙන්නේ. එහෙම කියලා සවනතර රජ්ජුරුවන්ට ගිහිලා ආයෙ උදව් කරනවා. උදව් කරනවා කියලා කියන්නේ වැටෙන තියෙන අනුසුරින් බේර ගන්නවා. දැන් අද කාලේ සාමාන්‍ය බලන්නේ කල්පනා කරපු විදිය අද කාලේ සාමාන්‍යයෙන් එහෙම මොන හරි දෙයක් වුණා නම් ඕන එක. දැන් මම තමයි මෙච්චර මේ උදව් කරලා මේ සේනාවෙන් බේරගෙන මේ රජුණගේ ජීවිතය බේරලා දුන්න කෙනා. ඉතින් මාව මේ විදිහට පහත් කරලා සලකන මම මොකටද ගිහිලා යන්නේ තෙන්ට. බලන්නනේ ඒ ගුණවත්කම් ගැන. එතකොට ඒ විදිහට කල්පනා කිරීම තුළ තමයි කෙනෙක් දියුණු කරන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන අපට පත් උනේ. සාතුන් වහන්සේ අපිට පෙන්ලා දෙන්නේ ඒ නිසා නුවණින් කල්පනා කරලා දැඩි ගති අතහැරලා කුසලිය වඩන්න හිත පුරුදු කරගන්න කියලා. ඉතින් අර කලින් මතක් කරා වගේ සානතර මානත් අද්දට උදව් වෙන්න සාතුන් වහන්සේ ජීවමාන වැඩ හිටියා. අද කාලේ අපිට එහෙම සරණක් නැහැ. ඒ නිසා අපි තවත් පරිස්සම් වෙන්න ඕනේ. එහෙමයි සංසදෙන් සාධාරණ කරුණක් ඉස්සරහා හිස නමා ගන්න බැරි වෙන එක ඊළඟට වැඩිහිටි ගුරු ඕවදන් ඒ වගේදී හිස නමා ගන්න බැරි එක අවසානයේ කෙලවර වෙන්නේ ස්වාමීන් වහන්සේ ඒක එහෙම දැඩි ගතියෙන් ඉන්න කෙනා ස්වාක්කාත වූ නිර්මල සද්ධර්මය එනකොට ශාස්ත්‍රඥ වහන්සේගේ ආශ්‍රය ලැබෙනකොට එතනත් අර පුරුද්දමනේ පුරුදු කරන්නේ. එයාට දැන් තියෙන්නේ මේ තමන්ගේ පුරුද්ද ලොකු කරගත්ත එකනේ. එයා ශාස්ත්‍රඥ වහන්සේ මුණ ගැහෙනකොටත් ඒකම පාවිච්චි කරනවා. නෑ මේ ධර්මය අහන්න ලැබෙනකොටත් දැන් මේ කාලේ ඇත්තටම ශාස්ත්‍ර සම්පත්තිය අපිට තියෙන ධර්මයනේ. මේ ධර්මය අහන්න ලැබෙනකොටත් එයා ගන්නේ අර තමන්ගේ අදහස දැන් ගොඩක් අය ඉන්නෝනේ ස්වාමීන් වහන්සේ දැන් ධර්මය අහලා ඒ ඇසූ ධර්ම කාරණාව සම්බන්ධයෙන් තමන් මොකක් හරි එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඒකට පෑහෙනවා නම් විතරයි එයා ඒ ධර්මයට පහදින්නේ. ඒ ධර්මයේ තුල කියන කතාව යම් ස්වාමීන් වහන්සේ නමක් ඊටාම් පැහැදිලිව පහදනවා නම් එයාට ඒක ගැන හිතනවා මේ කියපු විදිහ වැරදි. ඒ වගේ හරියට ප්‍රශ්න තියෙනවා ධර්මය අහන්න ගියත් ඔය දැඩි ගතිය තමන්ගේ හිතේ පවත්වන එක නිසා. දැන් ඒ කාලේ වුණත් ස්වාමීන් වහන්සේ අපිට මේ පේනවනේ භාග්‍යතුන් වහන්සේ සමීපයේම ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟම ඉඳලා අර සුණක් හත්ත කියන ලිච්ඡවි ඇත්තටම ලිච්ඡවි කුමාරයන් පැවිදි වෙන්නේ.
පැවිදි වෙලා සාමාන්‍යයෙන් ලේසියකින් ලබන්න බැරි දෙයක් බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරන අවස්ථාව කියන එක නේද සන්නස්. උපස්ථාන කරගෙන ළඟත් හිටියා. නමුත් බැරි වුණා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට හිස නවා ගන්න. තමන්ගේ මතෙම හිටියා. අවසානයේ බුදුරජාණන් වහන්සේට උපස්ථායන කර කර ඉඳලාම පරිහානියටපත් වෙලා සිවුරුත් ඇරලා තමන්ගේ ජීවිතේ කිසිම ගුණයක් දිනු කරගන්න මේ අවකාශය නැති කරගත්තා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ දැඩි බව කියන එකෙන් බැට කන මේ ජීවිතේ අපි අනිවාර්යයෙන්ම ගලව ගන්න ඕනේ නේද සාන්නස්? ස්වාමීන් වහන්සේ දැන් ඒ දැඩිකම කියන කාරණයෙන් ගලවා නොගත්තොත් එහෙම අර සුණක් අත්තට යම් විදිහකටද ශාස්ත්‍රීය සම්ප්‍රත්‍ය බුද්ධ ශාසනය පිළිසරණ අහිමි වුණේ ඒ අයහපත ඒ විදිහටම සිද්ධ වෙනවාමයි. එතකොට කෙනෙක් දෙන්නෙක් නෙමෙයි සෑහෙන ප්‍රමාණයකට ඒ දැඩිකමත් එක්ක ඔය හානිය සිද්ධ වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් එක්තරා අවස්ථාවක බුද්ධ ශාසනයක භික්ෂුවක් පැවිදි වුණා. මේ භික්ෂුව ටිකක් මේ වයසක පහ කෙනෙක්. ඉතින් මේ භික්ෂුව තමන්ට ලැබෙන පිරිකර එකතු කරගත්තා. දැන් සිවුරු ඊට පස්සේ පාත්තර ඊට පස්සේ කුඩ වටාපත් ඔය වගේ දේවල්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් විහාරකින් නම් විහාරයකට යනකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ තුන් සිවුරේ පාත්‍රය විතරනේ තියෙන්න ඕනේ කියලා. අතිරේක සිවුරු ගොඩක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේට. අන්තිමට මේ සිවුරු පොට්ටනියක්. මේක ඔළුවේ තියාගෙන තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා අවවාද කළා. ඔහොම කරන්න එපා. ඕක ගැලපෙන්නේ නැහැ භික්ෂුවකට. භික්ෂුවක් ළඟ තුන් සිවුර තිබුණා නම් ප්‍රමාණවත්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළු ප්‍රමාණය. එතකොට ඒකට සැර වුණා. එහෙම කොහොමද කියන්නේ මේ මට උන්නේ වුවමනා මට හම්බෙන දේවල්නේ. මේ මමනේ දන්නේ මට වුවමනා කරන දේවල් කියලා හිටියයි අදහසෙම. පස්සේ අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟටම මේ කාරණේ ගියා. බුදුරජාණන් වහන්සේ භික්ෂුවට එන්න කියලා කතා කළා. කතා කරලා ඇහුවා භික්ෂුව මේ ඔබ මේ බහුභාණ්ඩික වෙලා නැත්නම් මේ බොහෝ වුවමනාවට වඩා මේ සිවුරු පිරිකර තියාගෙන ඉන්නවා කියන්නේ ඇත්තද කියලා. මේක බොහොම ගැළපෙන්නේ නැති දෙයක් භික්ෂුවකට තුන් සිවුරයි දෙපට සිවුරයි තනිපට සිවුරයි අඳනේ කියන මේ තුන් සිවුරයි අනිත් පාත්‍රයේ අත්‍යවශ්‍ය දේවල් ටික විතරයි භික්ෂුවකට ගමනක් යනකොට පහසුවෙන් අරගෙන යන්න පුළුවන් ප්‍රමාණය තියෙනවද? බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ වදාළේ කුරුල්ලෙක් පියාපත් බර විතරයිනේ අරගෙන යනවා කියලා. මේ ඒ වගේ භික්ෂුවත් පාත්‍ර සිවුරු විතරයි අරගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වදාළේ. එතකොට අර භික්ෂුව දැන් අර තමන් ගත්ත අදහසෙන් ඉන්නේ දැඩි භවයේ. මේ මමනේ දන්නේ මට වුමනා ප්‍රමාණය මටනේ තේරෙන්නේ කියලා. මේ බුදුරජාණන් වහන්සේ සහ අනිත් භික්ෂු භික්ෂුණී ඒ වගේම අනිත් උපාසක උපාසිකා සිව්වනක් පිරිස ඉස්සරහම හිටගෙන සිවුරුක්ම ගලවලා දැම්ම නිරුවතින්. එතකොට එහෙනම් මේ කියන්නේ මට මෙහෙම ඉන්නද කියලා ඇහුවා. දැන් අර ගත්ත දැඩි බව අන්තිමට ස්වාමීන් වහන්සේ දැඩි බව නිසා කොච්චරද කියන්නේ අර ලැජ්ජා බය පවා නසාගත්තනේ. නැත්තම් අර මහා ජනකායක් ඉස්සරහා. දැන් මේ සාමාන්‍ය දෙයක් නේ ලැජ්ජා බය කියන එක. ඒ ලැජ්ජා බය පවා මේ දැඩි බව නැත්තම් අර තමන් ගත්ත අදහසේම ඉඳීම නිසා අර සාධාරණ කරුණු නැත්තම් සුදුසු කරුණු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරද්දී ඒක ඉස්සරහ නැමෙන්නේ නැති නිසා ලැජ්ජා බය පව නැති කරගත්තා. එහෙමම සිවුරු වලට ගියා. එතකොට ස්වාමීන් වහන්සේ මේ වගේ සුණක් අත්තට වගේ ඊට පස්සේ මේ භික්ෂුවට වගේ තවත් බොහෝ දිනකට මේ හානිය වුණා. එතකොට දැන් ඒ කාරණේ ස්වාමීන් වහන්සේ මේ ජීවිතේදී දැන් ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා රහතන් වහන්සේලා මුණ ගැහිලා ඒ අවස්ථාව අහිමි කරගත්ත විදිය. එහෙමයි. එතකොට මේ සාධාරණ කරුණු ඉස්සරහා නැත්තම් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ධර්මයේ ඉස්සරහා නොනැමීම නැත්තම් තමන් ගත්ත මතේම ඉඳීම මේ ඒ කාරණේ මුල් කරගෙනම මෙලොව යම් යහපතක් සලසා ගන්න තියෙනවද ඒ යහපත අහිමි කර ගන්නවා. ඒක මේ දැඩි බව නිසා මිනිසයා කරගන්න ලොකු අයහපතක්. එහෙමයි සාමනස් දැන් අපි ගත්තත් සානස මේ වර්තමාන කාලේ අපි ඇත්තටම හරියට දැක්ක දෙයක් මේ කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුර මුණ ගැහිච්ච අයන් ඒ ආශ්‍රය නසා ගන්න ගොඩාක් හේතුනේ ඔන්න ඔය දැඩි ගතිය. ඒගොල්ලෝ යම් යම් මත ගන්නවාද ඒ මත තුල
ස්ථාවර වෙනවා. ඒ කියන්නේ මේ මත ඉන්නවා. අතහරින්න බෑ. ඒක අතහැර ගන්න බෑ. නුවණැත්තෝ කියලා කියන්නේ සුදුසු කාලයේදී යහපත උදා කර ගැනීම පිණිස අනුකම්පාවෙන් අවවාද අනුශාසනා කරන අයනේ. එතකොට ඒ නුවණැත්තෙක් අනුකම්පාවෙන් යුක්තව අවවාදයක් අනුශාසනාවක් සිද්ධ කරනකොට අර Taman දැඩිව ගත්ත එක අතහැර ගන්න බැරුව අවසානයේ අතහරින්නේ නුවණැත්තගේ අවවාදේ එක්ක නුවණැත්තගේ ඇසුර. තමන්ගේ දැඩි ගතිය අල්ල ගන්නවා. ඉතින් ඒක අල්ලගෙන සංසාර ගමනේ දැන් උච්චර කාලයක් අපි මෙච්චර මේ දීර්ඝ සංසාර ගමනක් අපි ආවෙත් ඔය අපේ මතයක් අල්ලගත්ත නිසානේ. ඒකෙන් ගැලවෙන්න තියෙන අවස්ථාව තව දුරටත් අහිමි කර ගන්නවා නේද? එහෙමයි සර්. දැන් සාංශ කියනකොට මතක් වුණේ ස්වාමීන් හරි කියන්නේ හරි අවාසනාවන්ත සිද්ධියක් කියලා කියන්නේ අවාසනාවන්ත කියලා කියන්නේ ඒ වික්ෂුවගේ ජීවිතය ගැන බැලුවට පස්සේ මේ ඒකේ තියෙන්නේ කෝකාලික ස්වාමීන් කතාව. බලන්න උන්වහන්සේගේ හිතේ අදහසක් ඇති වුණා. දැන් ඇත්තට මේක ඇති වුණේ ලාභ සත්කාර තියෙන කැමැත්තත් එක්ක. සාරිපුත්තයන් වහන්සේ මුග්ගලයන් වහන්සේ ඒ උන්වහන්සේ වැඩ හිටියේ විහාරයට වැඩියා. ඊට පස්සේ වස් කාලේ ඉවර වෙලා යනකොට දැන් මෙයා මේ භික්ෂුන් වහන්සේ දායක පිරිසට කිව්වා වහන්සලා දන්නේ නැද්ද මේ සාරිපුත්තයන් වහන්සේලා වැඩ ඉන්නවා මේ මොනවාර පූජා කරලා පින් කරගන්න කියලා. අනේ ඇත්තද කියලා ඔන්න වස් කාලේ ඉවරලා යනකොට මේ පිරිකර පූජා කරා. දැන් මේ ස්වාමීන් කියලා පූජා කරේ. දැන් පූජා කරවගත්තේ මොකද දැන් සාරිපුත්තයන් වහන්සේ මුග්ගලයන් වහන්සේ කියන හරි අල්පේච්ඡ ගුණ තියෙන පිරිස. ඒ නිසා මේ පිරිකර මෙන් උන්වහන්සේ ඇරයි යන්නේ මේ ටික තියලා ඒකට මට ගන්න පුළුවන් කියන්නේ. ලාමක අදහස. ලාමක අදහස. ඊට පස්සේ මොකද උනේ මේ සාරිපුත්තයන් වහන්සේ මුගලයන් වහන්සේ පිරිකර ලැබුණාට පස්සේ උන්වහන්සේලා දෙක වැඩ හිටපු ස්වාමීන් වහන්සේලාට බෙදලා දුන්නා. මේ ස්වාමීන් වහන්සේලා හැමදාම හම්බ වෙනවා ඇති කියලා. කොහොම හරි ඒ කතාවල ඒ අර ස්වාමීන් වහන්සේ හම්බුන්නේ නැහැ. ඉතුරුන්නේ නැහැ පිරිකර. ඊට පස්සේ හිතේ අදහසක් ඇති වුණා මේ ලාමක ආශාවෙන් යුක්තයි මේ සාරිපුත්තයන් වහන්සේ මුගලයන් වහන්සේ. ඊට පස්සේ බලන්න මේක අය අදහස අතහැර ගන්න යෝනිසෝමනසිකාරයක් උපන්නේ නැහැ. එහෙමයි. ඒ අදහස් දෙක තමයි හිටියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේ කියා හිටිනවා ස්වාමිනී භාගතුන් වහන්සේ කෙරෙහි නම් මට පැහැදීම තියෙනවා. මේ සාරිපුත්තයන් වහන්සේ කෙරෙහි මුග්ගලයන් වහන්සේ කෙරෙහි නම් පැහැදීමක් නැහැ. මේ ලාමක ආසාවෙන් පිරිකරකට බව ආසයි අල්ලගෙන ඉන්නේ. එම් සාතුන් වහන්සේ කෝකාලිකට කියනවා කෝකාලික එහෙම කියන්න එපා. හිත පහදව ගන්න සාත්‍රුන් මේ සාරිපුත්තයන් ගැන. හිත පහදව ගන්න මුග්ගලයන් වහන්සේ ගැන මහා ගුණයෙන් යුක්තයි. සාස්තුන් වහන්සේ කියද්දි පවා එයා දසත් හැරියේ නැහැ. එහෙමයි. තුන් පාරක් කිව්වා අත්හැරියේ නැහැ. ඒක අතහැර ගන්න තරම් යෝනිසෝමනසිකාර කුපන්නේ නැහැ. බලන්න අවාසනාව. සාස්තුන් වහන්සේ පෙන්නන්නේ. අර දැඩි බව තමයි ඒක බාධා කරන්නේ. ඒක අල්ලගෙන හිටියා. ඊට පස්සේ කියන්නේ අන්තිමට දැන් ඒ වෙලාව කුටියට ගියා. මේක ස්වභාවය කොයිතරම් කියන්නේ දැඩි බව නිසා ඒ කරගත් අකුසලේ. ඒ දැඩි බව හිතේ තියන් ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ මොග්ගල්ලාන වහන්සේ මේ බුද්ධ ශාසනයේ වැඩ සිටි අග්‍ර ශ්‍රාවකයන් දෙනමන. උන්වහන්සේලාගේ හිත අපදවගෙන මේ ලාමක ආසාව යුතු දෙන්නෙක් නේද? කිලිස් වලට වසඟිච්ච පිරිසක් දෙන්නෙක් නේද කියලා මේ වචනය පිට කරේ. ඒක ප්‍රබලත්වය කොයිතරම්ද කියලා කියන්නේ මේ ඇඟ පුරා බිබිල් දාන්න ගත්තා. කුටියට ගියා විතර ඇඟ පුරා බිබිල් දාලා අබෑට වගේ ආවිලා ටික ලොකු වෙලා gadu වගේ හැදිලා සරව ගල් ලේ ගල්. දැන් මේ අසාධ්‍ය වෙලා ඒතර අදහස අතහැර ගන්න බැරි. ඒ තේරුනේ නෑ මේක මේ ගැටලුවක් කියලා. ඒ වෙලාවේ තියෙන මේ ස්කෝකාලික ස්වාමීන් වහන්සේ හිතවත් විදිහට බ්‍රහ්ම රාජ්‍යයක් ඉඳියා. මම කලින් ජීවිත සම්බන්ධයක් තිබ්බද දන්නේ නැහැ. කොහොම හරි ඇවිල්ලා මනේ මේ කොහොම හරි මේ මග පෙන්වන්න ඕනේ මෙයාට මේක ගලව ගන්න ඕනේ කියලා ඒ බ්‍රහ්ම රාජ්‍ය තුදු කියන. ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේට කියනවා මේ විස්තරේ සාරිපුත්තයන් වහන්සේ මුග්ගල්ලාන වහන්සේගේ හිත පහදව ගන්න කියලා. ඒතර ඔහේ කවුද කියලා අහනවා. මේ තුදු කියන බ්‍රහ්ම රාජ්‍ය. මෙහි ආවේ මොකටද කියලා. බඹලෝ කියන හිටලා ඉන්න එපා කියලා. දැන් මේ මැරෙන්න වෙලා ඉන්නේ බලන්නනේ. මැරෙන්න පණ ඇදද ඉන්නේ අර මේ උපකාරයට එන කිනාටත් ඒකට ඉඩක් තියන්නේ. එච්චර අවාසනාවක්. බලන්න උපකාරය ගන්න තරම්වත් වාසනාවක් නැති වුණා. අනේ සාස්තුන් වහන්සේ වැඩ හිටියා. ඒ ආනුභාව සම්පන්නේ මහරහතන් වහන්සේලා වැඩ හිටියා. නේ? ඒ වුණාට ඒ රහතන් වහන්සේලාගේ මැද ඉඳගෙන මෙයාට බැරි වුණා අර අකුසලිය නිසා. අර
මේ දුකට වැටෙන එකෙන් වළක්ව ගන්න තමන්ගේ ජීවිතේ. එහෙමයි සන්න. එතකොට එයා දැඩිව අල්ලන් ඉතින් අන්තිමට ගිහිල්ලා මැරලා ගිහිල්ලා පුදුනේ පදුමකින් නිරි. අදටත් පදුම නිරි පැහැෙන. අර කාරණේ හිත පහද සාතුන් වහන්සේගේ වචනේ පිළි අරගෙන හිත පහදවා ගන්න කල්පනා කරා නම් ඒ යෝනිසමන්දි උපන්න නම් ඒ දැඩිව ගත්ත අදහස අතහැරියා නම් ඒක වෙන්නේ නැහැ. එහෙමයි සන්න. දැන් ඔය කාරණේ ගත්තාම ඔය වගේ භික්ෂුවක් හිටියනේ ස්වාමීන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මුල් අවදී භාග්‍යතුන් වහන්සේගේ වචනටවත් හිස නැමුවේ නැහැ. නාගසමාල තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක භික්ෂුව විදිහට සුළු කාලයක් වැඩ වාසය කළා. දවසක් බුදුරජාණන් වහන්සේත් එක්ක පසු මහනා විදිහට ගමනක් වඩිනවා. වඩිද්දී මේ දෙමන් හන්දියක් මුණ ගැහුණා. මේ නාගසමාල තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි මේ පාරින් ගියා නම් හරි. භාග්‍යතුන් වහන්සේ වදාලා නාගසමාල අපි මේ අනිත් පාරෙන් යනවා. නාගසමාල තෙරුන් වහන්සේ කියන පාර නෙවෙයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. නාගසමාල තෙරුන් වහන්සේ එකම මතේ හිටිය තුන් වතාවෙම. නෑ ස්වාමීනි මේක තමයි පාර මේකෙන් යන්න. බුදුරජාණන් වහන්සේ වදාලා නාගසමාල අපි මෙහෙ යමු. හතරවෙනි වතාවේ නාගසමාල තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පාතර සිවුරු ටික භාග්‍යතුන් වහන්සේට දුන්නා කියනවා. එහෙනම් ස්වාමීනි මෙන්න පාත්‍රය මෙන්න සිවුර ඔබ වහන්සේ එක තියාගෙන ওই පාරේ යන්න. මම මේ පැත්තෙන් එන්නම් කියලා Tamanට හිතිච්චි පාරේ ගියා. වැඩි දුරක් යන්න හම්බුන්නේ නැහැ කියනවා ස්වාමීන් වහන්සේ. හොරමුලකට අහුවෙලා ඒ පාරේ ඒ හොරමුල හොද්දටම ගැහුවා කියනවා. අවසානයේ සිවුරු තිරාගෙන ඇඟේ තුවාල පාත්‍රෙ බිඳගෙන මේ ඔක්කොම ටික එල්ලගෙන අමාරුවෙන් කෙඳිරිකක ආවා. හැබැයි ආවේ භාග්‍යතුන් වහන්සේ ළඟට. භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා කියනවා නේ ස්වාමීනි අර පාරේ ඇවිල්ලා මට මෙහෙම එකක් වුණානේ. ඒතකොට භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන ගාථාවක් වදාලා එතන ඒ ගාථාවේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ අඥාන තැනැත්තා අඥාන තීරණ ගත්තාට ඒ අඥානයත් එක්ක නුවණැත්තා කවදාවත් මිශ්‍ර වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ එතන වදාලා. එතකොටම නාගසමාල තෙරුන් වහන්සේට තේරුණා එහෙනම් මං මෝඩ තීරණයක් ගත්තේ. නුවණැත්තගේ වචනයට මං නැමුන්නේ. ඒ වෙලේ මේක අතහැරියා. අවසාන ස්වාමීන් වහන්සේ ගෞතම සාසනේ ඇතරම අපි මේ කතා කරේ රහතන් වහන්සේ නමක් ගැන නේද සන්නස. ගෞතම සාසනේ උතුම් මහරහතන් වහන්සේ නමක් භාවයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා අර දැඩිකම අතහැරපු නිසා. මේ දැඩිකම නිසා විඳවන විඳවිල්ල ස්වාමීන් වහන්සේ ජීවිතේ දැන් අර ස්වාමීන් වහන්සේ කියපු දෝෂය තියෙනවා දැඩිකම තියෙන කෙනාට. එයාට Taman දැඩිව ගත්ත තීරණේ වැරදුනා කියලා යම් කාලයක් ගියාම තේරෙනවා. දැන් මම මේ ගත්ත තීරණේ වැරදි කියලා. දැන් කෝකාලෙකට උනත් ඔය ඇඟේ ගෙඩි දානකොට ඕක තේරෙන්නේ නැති. හැබැයි තමන්ගේ හිතේ හයියක් නැහැ. ඊළඟට තමන්ගේ හිතේ හැකියාවක් නැහැ. අර තමන් ගත්ත මතේ නිසයි මේ ප්‍රශ්නේ එන්නේ. මම මේ මතේ අතහැරියා නම් හරි කියන තැනට එන්න. ඉතින් මේක හරි අවාසනාවක් ස්වාමීන් වහන්සේ. මේ ස්වභාවය දුරු කරගන්න. ඒ කියන්නේ දැන් මේක විවිධ මට්ටම් වලින් තියෙන්නේ. තමන්ම තමයි ඉතින් මේවා මානසික අකුසල්නේ. තමන්ම තමයි තමන් පැත්තට හැරි හැරි බලන්න ඕනේ. මගේ ගාවත් චූටි චූටිවට හරි මේක තියනවද කියලා. එතකොට මේ ස්වභාවය අපි අතහැර ගන්න ඕන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ සඳහා උපක්‍රම විදිහට ඊළඟට ඒ සඳහා යාට ප්‍රායෝගිකව මේ තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න ඕනේ කොයි විදිහටද ස්වාමීන් වහන්සේ? ස්වාමීන් වහන්සේ මේ දැඩි බව කියන කාරණය කෙනෙක් තුල තියෙනවා නම් ඒ කියන්නේ කෙනෙකුට තේරෙනවා නම් මල් ළඟ යම් යම් මට්ටම් වලින් හරි තියෙනවා කියලා ඉක්මනින්ම ඒක නා කල්පනා කරගන්න ඕනේ මේ දැඩි බව අයහපත් දෙයක් මම මේක අයින් කරගන්න ඕනේ බැහැර කරන්න ඕනේ මේක යහපත පිණිස නම් පවතින්නේ නැහැ කියන කල්පනාව තමයි ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕනේ. ඒ කල්පනාව ඇති කරගන්න පුළුවන් වුණොත් ඒකත් මහා ලාභයක්. මොකද මේ දැඩි භවයේ ස්වභාවය තමයි මේ Tamanට වැරදුනා නැත්නම් මේ මං ගත්ත වැරද්ද ගත්ත අදහස වැරදි කියලා ගන්න තේරෙන් ගන්න තියෙක. කලාතුරකින් නැත්නම් සෑහෙන දුරක් ගියාට පස්සේ කෙනෙකුට තේරෙනවා. හැබැයි ඒත් ආපහු හොයන්නෙම ඒක සාධාරණීකරණය කරන දෙයක්. දැන් ඒ ගත්ත අදහස වැරදි කියලා තේරුණත් එතකොට ඒ ගත්ත අදහස වැරදි කියලා කරුණු කියවෙන්නේ යම් භික්ෂුවකගෙන් නම් නැත්නම් යම් වැඩිහිටියෙක්ගෙන් නම් මේක නා ඒ භික්ෂුවටත් ඒ වැඩිහිටියටත් චෝදනා කරන්න ගන්නවා මිසක් Taman නිවැරදි වෙන්නේ නැහැ. ඒක නා කියන්නේ නෑ මෙයාට වැරදිලා. නැත්නම් එයාට තේරෙන්නේ නැහැ.
එහෙම නැත්තම් ඒක නා ගත්ත අදහස වැරදි කියලා ප්‍රකාශ වෙන්නේ ධර්මයෙන් නම් ඒක නා ධර්මයේ හරි ප්‍රතික්ෂේප කරනවා. ওই ධර්මය සෑහෙන කාලයක් තිස්සේ පොත්පත්වල ලියවිලා ඇවිල්ලා තියෙන්නේ මගදී වෙනස් වෙලා ඇති. නැත්තම් සමහර කරුණු මගහැරිලා ඇති. තමන් ගත්ත එක වැරදි කියලා කියවෙන්නේ ධර්මයෙන් නම් ධර්මයේ වුණත් පිළිගන්නේ නැත්තන්ට එනවා. සමහර වෙලාවට ඒක නා කියන්නේ නෑ ඉතින් ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ නේ මතක තියාගත්තේ. ඒ කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙලත් හිටියේ නෑ. මගහැරිලා ඇති. කියන ඒ වගේ දෙයකට එනවා. මොකද අර තමන් ගත්ත අදහස වැරදි කියලා පිළි අරගෙන නිවැරදි වෙන්න අකමැති නිසා ඒක නා අන්තිමට වැඩිහිටියන්ට ගුරුවරුන්ට ධර්මයට රහතන් වහන්සේලාට අන්තිමට ශාස්ත්‍රීය සම්පත්තිය පවා ප්‍රතික්ෂේප කරන තැනට එන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේකෙදි මුලින්ම තමන් දැනගෙන තමන් හඳුනාගෙන තමන් නිවැරදි වෙන්න ඕනි කියන අදහස තමයි මුලින්ම ඇති කරගන්න ඕනි. ඒක තමයි වඩාත්ම වැදගත් දේ. ඉතින් ඒ අදහස ඇති කරගත්තාට පස්සේ ඊළඟට කෙනෙක් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ වදාළද ඒකාන්තයෙන්ම සත්‍යයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ කරුණ තමයි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ ඉස්සරහා නැමෙන්න ඕනේ. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න ඕනේ කියන තැනට එන්න ඕනේ. එතකොට ඒකම තමයි තියෙන ප්‍රධානම කාරණේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා නැමෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මම කීකරු වෙන්න ඕනේ කියලා කියන්නේ ධර්මයේ යමක්ද සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව තුළ බුද්ධ දේශනාව තුළ ආන්ගේ ධර්මයේ ඉස්සරහා තමන් නිහතමානී වෙන්න ඕනේ. මේ ධර්මයේ සඳහන් වෙන දේ තමයි සත්‍ය. මේ ධර්මයේ තුල සඳහන් වෙන දේ තමයි නිවැරදි. ඒ නිසා මේ මල් ළඟ තියෙන මේ වැරදි දෘෂ්ටිය නැත්නම් වැරදි අදහස මේ දැඩි බව මං අත්හැරලා දාන්න ඕන කියන තැනට එන්න ඕනේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ ප්‍රධානම දේ. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඊට පස්සේ ධර්ම රත්නයේ ඉස්සරහා දැඩි නොවි නැත්නම් ඒ ධර්මයේ සඳහන් වෙන දෙයට නැමෙන එක. තමන් ඊට අවනත වෙන එක. ඊළඟට ස්වාමීන් වහන්සේ බොහෝ උපකාර වෙන දෙයක්. දැන් මේ ජීවිතය ගත්තොත් තමන්ට වඩා මේ දැනුම තියෙන නැත්නම් ජීවිතයේ අත්දැකීම් තියෙන මෝරච්ච මිනිස්සු ඉන්නවා. දැන් අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් තමන්ගේ අම්මයි තාත්තයි. එතකොට මේ අම්මා තාත්තා කියන්නේ තමන්ට වඩා ජීවිතෙන් ගොඩාක් අත්දැකීම් තියෙන මෝරච්ච මිනිස්සු. ඊට පස්සේ තමන්ගේ යහපත කැමති අය. එතකොට ඒ අය යම් අවවාදයක් දෙනවා නම් යම් කාරණයක් කියනවා නම් ආන්නේ කාරණා ඉස්සරහා තමන්ට පුළුවන් වෙන්න ඕනි නිහතමානී වෙන්න. ඒ කාරණා ඉස්සරහා දැඩි නොවී ඉන්න. මේ අය මගේ අම්මා තාත්තා මගේ යහපත කැමති අය කියන තැනට ඇවිල්ලා ඊළඟට ස්වාමීන් වහන්සේ තමන්ගේ වැඩිහිටි සහෝදරයෝ නැත්නම් තමන්ගේ ගුරුවරු දැන් මේ අය තමන්ගේ යහපත කැමති අයනේ. එතකොට තමන්ගේ යහපත කැමති තමන්ට වඩා ජීවිතය ගැන දැනුම් තේරුම් තියෙන මෝරච්ච අය. එතකොට ඒ අය කියන යම් යහපත් සාධාරණ කරුණු තියෙනවා නම් ආන්නේ යහපත් සාධාරණ කරුණු ඉස්සරහා මම නිහතමානී වෙන්න ඕනේ. නැත්නම් මම මේ අයගේ වචනයට ඇහුම්කන් දෙන්න ඕනේ කියන තැනට එන්න ඕනි. එතකොට දැන් මේ විදිහට කෙනෙක් කල්පනා කරලා කටයුතු කරන උත්සාහ ගත්තොත් ස්වාමීන් වහන්සේ මේ දැඩි බවින් නිදහස් වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකට ප්‍රධානම දේ තමයි තමන් ළඟ තියෙන මේ දැඩි ගතිය අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්. ඒක හඳුනාගෙන මම මේක බැහැර කරන්න ඕනේ කියන අදහසට එම් තමයි ප්‍රධානම දේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව දැන් තමන්ගේ මතේ අල්ලගන්නවා වෙනුවට ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය තුළ තදින් පිහිටන්න පුළුවන් නම් නේද ස්වාමීන් වහන්සේ? දැන් ඇත්තටම ශ්‍රාවකයා කියන කෙනා මේ ශ්‍රාවකත්වයට පත් වෙද්දී එහෙම නැත්නම් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරනකොට මේ නිවන් මාර්ගට පැමිණෙද්දී ඔහු තුළ හටගන්න ශ්‍රද්ධාව ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ කාටවත් මේ ලෝකේ හොලවන්න බැරි විදිහේ පැහැදීමක්නේ. එතකොට ඒ පැහැදීමට ආව නම් මේ දැඩි භවයේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඉවරයි නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි. දැන් දැඩි භව කියන එක එන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රඥාව නැතිකමයි. ඒකයි ප්‍රඥාව වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒකෙන් වැඩක් ගන්න යෝනිසුමනසිකාරයක් උපදින්නේ නැහැ. දැන් බලන්න ස්වාමීන් වහන්සේ කවුද මේ උරුවේල කාශ්‍යප මහරහතන් සින්දියේදී උරුවේල කාශ්‍යප මහරහතන් වහන්සේ කලින් තාපසින් වහන්සේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මුල් අවදියේම මේ දැක්ක මේ තාපසින් වහන්සේ හේතු සම්පත් තියෙනවා අග්ගතනතුරු පතාගෙන ආපු කෙනෙක්. එතකොට මේ තාපසින් වහන්සේ හැබැයි හිතුවේ රහත් වෙලා කියලා. ඒ මතේ දැඩි වල්ලාගෙන ඉඳියා.
එතකොට ශාස්ත්‍රුන් වහන්සේ අනුකම්පාවෙන් මේ ආරාමයට වැඩලා එතකොට දැක්කම හිත පැහැදුනා. හැබැයි මේ බුදුරජාණන් දුටුව ගම ඊට පස්සේ ඉන්න තැනක් කියනකොට ඉන්න තැනක් නැහැ කියලා කිව්වා. ඊට බලනකොට අර ගිනි හල්ගයක් තියෙනවා. හැබැයි එතන ඉන්න බෑ. නහා නාගයෙක් ඉන්නවා. එහෙමයි. ඉන්න විදියක් නැහැ. කමන්න මං එතන ඉන්නම් කියලා බුදුරජාණන් එතන වැඩ හිටිය නාගය দমনය කළා. එතකොට මේ මහා නාගර ආනුභාව සම්පන්න නාගය দমনය කරලා බුදුරජාණන් පහුවදා උදේ දැන් නාගයා පාත්‍රය දාගෙන එළියට. එතකොට උරුවෙල කාශ්‍යප දැන් පැවිදි වෙලා නැහැ. එතකොට සාසන බුද්ධ ශාසනය පැවිදි වෙලා නැහැ. එතකොට මේ ශ්‍රමණයන් වහන්සේ නම් ආනුභාව සම්පන්නයි මහා 이르දිමත්. හැබැයි මම තරම් මම වගේ රහත් කෙනෙක් නෙවෙයි. ඒ මතේටම යාවේ. එතකොට ඊළඟට දැන් දානයක් තිබුණා. පිරිස මේ උරුවෙල කාශ්‍යපගේ පිරිස දායක පිරිස දානයක් දෙන්න ලැහැත්ති කරලා තිබුණා. එතකොට හිතුව හැබැයි මේ දායක පිරිස එනකොට මේ මහා ශ්‍රමණයා ඉදියොත් නම් අනිවාර්යෙන් පහදිනවා. හිටියේ නැත්තම් හොඳයි කියලා. ඒතකොට බුදුරජාණන් මෙයාගේ හිතෙන් දැකලා එදා දිවා විහරණය වෙන තැනක් කරලා මේ වැඩියා පහුවදා. එතකොට උරුවෙල කාශ්‍යප පහුවදා ගිහිල්ලා කියනවා ඔබ වහන්සේ හිටියේ නැහැනේ මහා පින්කමක් තිබුණා දානෙට. හිටියනම් හරි හොඳයි නේ මං හිතුවා මම බැලුවා කොහෙද කියලා. එතකොට බුදුරජාණන් වදාළා ඉතින් මේ ඔබ හිතුවා නෙමෙයි මං හිටියේ නැත්තම් හොඳයි කියලා. කියලා මේ ඒකයි මං ආවේ නැති කියලා කිය. එතකොට මේ උරුවෙල කාශ්‍යප හිතනවා එතකොට මේ ශ්‍රමණයාට පුළුවන් අනුන්ගේ හිත් දකින්න. ඒකට මං වගේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. එතකොට දැන් මේ මහා පාරමිතා පුරාගෙන ආපු ප්‍රඥාවන්ත කෙනෙක්. අර මතේ ඉන්නකම් දැන් ශ්‍රාවකත්වයට පත් වෙන්න අවස්ථාවක් නැහැ. ඊළඟට එක තැනක දවසක් දකින්න දැන් මේක රාත්‍රී සිදුවීමක් වුණා බුදුරජාණන් රාත්‍රියේ පැම් පහසු වෙන්න. ඉදියා බලනකොට පොකුණනේ සක්‍ර දෙවියෝ ඇවිල්ලා පොකුණ හදනවා. පොකුණක් හදනවා ඊට පස්සේ පොකුණට බහින තැන තොටුපොළ වගේ තැන ගලක් මවලා දෙනවා. ඊළඟට ගහක අත්තක් පාත් කළ දෙනවා උඩට ගොඩ වෙන්න. ඉතින් මේ පහුවදා මේ උරුවෙල කාශ්‍යප එතෙන්ට යනකොට දකින්න පොකුණකුත් තියෙනවා ලස්සන පරත හදලා තියෙනවා. මේ කවුද කරේ කියලා. මේ සක්‍ර දෙවියෝ කියලා. සක්‍ර දෙවියෝ මේ මහා ශ්‍රමණේ උපස්ථානට එනවා. හැබැයි එච්චර අනුභව සමන මං වගේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මේ දේ මහා ප්‍රහතිහාරي දක්වනවා. හැබැයි අර මතීම තමයි ඉන්නේ. අන්තිම මහා ගම් වතුරක් එනවා. ගම් වතුරක් ආවට පස්සේ දැන් මේ තාපසින්නාංශේ පිරිසත් එක්ක බෝට්ටුක නැගලා මහා ශ්‍රමණයා මොනවා වෙලා නැහැ කියලා බලන් දෙන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් ඉර්ධියෙන් අර ජලයේ දෙබෑ කරන මැද සක්මන් කර කර ඉන්නවා. එතකොට මේක දැක හිතුණා මේ මහා 이르දිමත් මන් තරම් රහත් නෑ. එහෙමයි සර්. මමගේ රහත එතෙන්ටමයි ආවේ. ඊට පස්සේ අන්තිමට බුදුරජාණන් වහන්සේට මේ එතන බෝට්ටුවට වඩිනවා 이르දිම වැඩලා ඉවරලා ඒ වෙලාවේ බුදුරජාණන් සංවේග උපදින්න කියනවා. ඔබ රහත් වෙලත් නෑ හිතුවට. රහත් මගට පිළිපන්නේ. එතකොට තමයි සිහි උපන්නේ. ඒතරේ මතය අතහැරපු ගමන් හරි ගියා. ඒතර මහා ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඒකට මේ ප්‍රඥාව තිබුණත් ඒක යෝනිසමනකාර වැඩ කරන්නේ නැත්නම් සවන්නසේ මතය අත්හරින්න කෙනෙකුට බෑ. ඒතර ඒක යා තීරුම් ගත්තොත් තමයි දැන් බලන්න එක තැනක තියෙනවා ස්වාමීන් වහන්සේ දම්පති ගාතාව. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යම් පණ්ඩිතෝ ආපිතේනසෝ. බාලෝච පණ්ඩිතමානි සවේ බාලෝතු උච්චති. කියනවා නුවණ නැති කෙනෙක් කියන්නේ මේ තීරුම් ගන්නවා නුවණ නැති කෙනා මට මේ නුවණ නැහැ කියලා ප්‍රඥාවන්තයෙක් වෙන්න ඒක එයාට හේතුවක්. හැබැයි මේ මතේම අල්ලන් ඉන්නවා නම් එයා හැබැයිට මෝඩෙක් කියන. දැන් මේ කවුද උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ කලින් මේ ජීවිතේ ඉන්නකොට හිතා හිටියේ රහත් වෙලා කියලා. ඒ අදහසේ ඉන්නකම් බැරි වුණා නියමාකාරයෙන් මගපල අවබෝධ කර යන්න. ඒක යම් වෙලාවක තීරුම් ගත්තද එතකොට තමයි අවස්ථාව හම්බුනේ ශ්‍රාවකත්වයට පැමිණලා නිවන අවබෝධ කරගන්න. එතකොට ඒ නුවණින් කල්පනා කිරීම කෙනෙකුට වුමනයි ස්වාමීන් වහන්සේ. ඒකෝ දැන් ඔය කෙනෙක්ගේ දැඩි බවට එන්න හේතුව තමන්ට තේරෙනවා කියන අදහස් එක්කනේ. එහෙමයි. තමන්ට තේරෙනවා. ඒකට හොඳට කල්පනා කරලා බලන්න තේරෙනවා නම් වර්ධින්න නැතුව ඉන්න ඕනේ. හොඳට දැනුම් තේරෙන කෙනෙක් නම් එයාට වරදින්න විදියක් නැහැ නේ. ඒ තේරෙන කෙනෙක්. දැන් සාමාන්‍ය අද කාලේ ජීවිතේ අපේ ජීවිතවල අපි කී වතාවක් නම් වැරදි තීරණ අරන් තියනවා. කී වතාවක් ගත තීරණ නිසා පහුතැවිලා තියෙනවා. ඇයි මම මේ තීරණය ගත්තේ? මට ඒක කරන්න නැතුව ඉන්න තිබුණේ.
මට එහෙම නෙමෙයි මේ විදිහටයි කරන්න තිබුණේ කියලා අර තමන් හරි කියලා ගන්න මතය අරගෙන කීවතාවක් නම් වැරදගෙන තියෙනවා. ඒක තමන් තේරෙනවා නම් එහෙම වෙන්න විදියක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. තේරෙනවා එහෙම වෙන්න විදියක් නැහැ. එහෙම ගයින ජීවිතයකට තියෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. බලන්න බුදුරජාණන් වහන්සේ ජීවිතේ දිහා ස්වාමීන් වහන්සේ එක තැනකවත් ඒ ස්වභාවයක් නැහැ. මේ තීරණය වැරදුනා, මේ කියපු වචනේ වැරදුනා, මේ හිතපු විදිය වැරදුනා. බුදුරජාණන් සම්මා සම්බුද්ධත්වයටපත් වුණේ අවුරුදු 35 දී. අවුරුදු 45ක් සම්බුදුවරයෙක් වශයෙන් මේ ලෝකෙ වැඩ හිටියා. ඒ කාලය තුලදී එහෙම ලක්ෂණ එකක්වත් නැහැ උන්වහන්සේ. එහෙමයි සන්න. උන්වහන්සේ දේශනා කරන එක තැනක ස්වාමීන් වහන්සේ අභිඤ්ඤයාහම් භික්කවේ ධම්මං දේශිස්සාමි වන විඥානයි. විශේෂ ඥානකින් අවබෝධ කරලායි මම මේ දේශනා කරන්නේ මේ ධර්මය. අවබෝධයක් නැතුව නෙමෙයි කියනවා. සනිදානම් භික්කවේ ධම්මං දේශිස්සාමි නොවනිදාන. හේතු සහිතවයි කාරණා සහිතවයි මේ ධර්මයේ දේශනා කරන්නේ. කාරණේ නෙමෙයි කියනවා. සප්පටිහාරයන් භික්කවේ ධම්මං දේශිස්සාමි මුවප්පටිහාරය. ප්‍රාතිහාරය සහිතවයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ප්‍රාතිහාර රහිතව නෙමෙයි කියනවා. මේ විදිහට මේ දේශනා කරන ධර්මයේ නිසා සමන් යොමු කරන හානිකමයි වටින්නේ කියනවා. මේ ධර්මයේ පිළිගන්න එකමයි වටින්නේ කියනවා. දැන් බලන්න ස්වාමීන් වහන්සේ එතකොට අපේ ජීවිතවල අපි යමක් කියනවා නම්, අපි යමක් කරනවා නම්, අපි යමක් හිතනවා නම් ඒ ඔක්කොටම අර විදිහ අවබෝධ ඥානයක් නැහැ නේ. විශේෂ ඥාණයෙන් අවබෝධ කරලා නෙමෙයි අපි මේ දේවල් කියන්නේ. එහෙමයි. අපි ඒවා හිතන්නේ විශේෂ ඥාණයෙන් අවබෝධ කරලා නෙමෙයි. ඒ ඥාණය අපිට නැහැ. අපි තේරුම් ගන්න මට ඒක නැහැ නෙමෙයි. මට එහෙම ඥානයක් නැහැ නෙමෙයි. ඒ ඥානෙ තියෙන කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. අන්න උන්වහන්සේ ඒ විදිහට නුවණින් කල්පනා කරොත් තමයි යාට තේරෙන්නේ. එතකොට යා බුදුරජාණන් සරණ යන කෙනාට අන්න රැකවරණය. එයා තුළ ඇති වෙනවා අර දැඩි ගතිය දුරු වෙලා මෘදු මොළොක් ගතිය ධර්මයට අවනත භාවය කියන්නේ. එහෙනම් සාස දැන් ඔය උරුවෙල කස්සප මහරහතන් වහන්සේගේ මේ සිද්ධියම ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි වෙනවා මේ දැඩි බව තමයි ශ්‍රද්ධාවට එන්න බාධා කරන්නේ. දැන් උරුවෙල කස්සප ඒ ඍෂිවරයාට ඒ තාපසයාට අර අච්චර දීර්ඝ කාලයක් දැන් එහි තියෙනවා භාග්‍යතුන් වහන්සේ මේ මූලික පෙළහර 3500ක් කළා කියනවා මේ උරුවෙල කස්සප උදෙසා. නමුත් ඒ ඔක්කොම කරද්දීත් ඔහුට තමන්ගේ මතයටම කරකිවි යාපු නිසා ශ්‍රද්ධාවට එන්න බැරි වුණා. හැබැයි යම් වෙලාවක ශාස්ත්‍රුන් වහන්සේ හරියටම ඉලක්ක කරලා වචන කිව්වද ඒ වෙලාවේ ඔහු ගාව නුවණ තිබ්බ නිසා අර තමන්ගේ මතය අතහැරියා. අතහැරපු ගමන් ඔහුට ශ්‍රද්ධාවට පැමිණෙන්න පුළුවන්කම ලැබුණා. ඇත්තම අද කාලේ අපි ගත්තොත් එහෙම අපිට ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවෙනකොට අවවාද කළේ අනුශාසනා කළේ තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් ඔබට ශාස්ත්‍රූ වන්නේ ධර්මයත් විනයත්ය කියලා. ඒ නිසා අද කාලේ අපිට පුළුවන් නම් මේ ධර්ම විනය කියවලා ඒ ධර්ම විනය තුල තියෙන දෙයින් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. ඊළඟට ධර්මයේ කෙරෙහි ධර්ම ගෞරවය ඇති කරගන්න. පින්වත් ස්වාමීන් වහන්සේ ඒකම නේද අපිට මේ කාලේ ওই දැඩි බවින් නිදහස් වෙලා ජීවිතේ ඇත්තටම දැඩි බව කියන අඳුරින් මුදවාගෙන පැමිණෙන්න තියෙන ආලෝකය එතන නේද? ස්වාමීන් වහන්සේ ඒ යම් කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා නම් මේ බුදුරජාණන් වහන්සේ ළඟ නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉදිරියේ තමන්ගේ හිස නමනවා නැත්නම් ඒ නිහතමානී වෙනවා. තමන්ගේ දැඩි තමන් ගත්ත අදහස අත්හැරලා ධර්මයේ යමක්ද සඳහන් වෙන්නේ ඒ කාරණේ පිළිගන්න ඒ කෙනාටම තමයි මේ අඳුරෙන් මිදිලා ආලෝකයට එන්න පුළුවන්කම ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් සමහර කෙනෙකුට මේ අවස්ථාව ඉක්මනින් ලැබිලා තියෙනවා. දැන් චිත්ත ගෘහපතිතුමා කියන අනාගාමී උපාසකෙක්නේ. මේ චිත්ත ගෘහපතිතුමාගේ යාළුවෙක් ඉඳලා තියෙනවා අචේල කස්සප කියලා වෙනත් ආගමික මතයක් දරන කෙනෙක්. හැබැයි මේ අචේල කස්සප වෙනත් ආගමික මතයක් දරපු පුද්ගලෙක්. මෙතුමාගේ වෘතය වෙලා තියෙන්නේ මේ නිර්වස්ත්‍රව හිස මුඩු කරගෙන ඉන්න එක. මොනර පිල් කලවත් තමයි අර වාඩි වෙන තැන පිහදා ගන්න ළඟ තිබිලා තියෙන්නේ. දැන් වසර 30ක් ගත වෙලා තියෙනවා මෙහෙම. ඉතින් දවසක් මේ දෙන පුංචි කාලේ යාළුවෝ චිත්ත ගෘහපතිතුමයි මේ අචේල කස්සපයි. මේ දෙන මුණ ගැහිච්ච වෙලාවේ චිත්ත ගෘහපතිතුමා ඇහුවා අචේල කස්සපගෙන් කස්සප නුඹ දැන් කොච්චර කාලයක්ද ඔය ජීවිතේ ඔය ආගමික මතය දරාගෙන ඉන්න? ඊට පස්සේ මොනවද නුඹ ලබාගත්තු දේ මොනවද ඔබට තියෙන්නේ? එතකොට අචේල කස්සප කියනවා යහළුව මම දැන් අවුරුදු 30ක් මේ ජීවිතේ
මට හැබැයි ඉතින් තාම ලැබිලා තියෙන්නේ මේ නිර්වස්ත්‍ර බවයි හිස මුඩු බවයි මේ ඉඳ ගන්න තැන පිහදා ගන්න තියෙන මොණර පිල් කන බව විතරයි කිව්වා. ඊට පස්සේ අචේල කස්සප තාපව ඇහුවා ගෘහපති දැන් නුඹත් ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක් කියලා කියන්නේ. නුඹට මොනවද ලැබිලා තියෙන්නේ? එතකොට කියනවා ස්වාමීනි යම් මේ හිත වඩා මේ සමාධිය කියලා යමක් ප්‍රකාශ කරනවද ඒ චිත්ත සමාධිය තුළ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන ධාන මම සාක්ෂාත් කරගෙන නැත්නම් මම උපදවාගෙන ඉන්නේ. යම් ඕරම්භාගී සංයෝජන කියලා තියෙනවද? ඒ සංයෝජන හැම එකක්ම මම ප්‍රහාණය කරලා ඉන්නේ. අනාගාමී ඵලය කියලා යම් ඵලයක් ඇද්ද ඒක සාක්ෂාත් කරගෙන ඉන්නේ. අන්න එතකොට මෙහිම ප්‍රකාශ කළාට පස්සේ අර අචේල කස්සප දැන් අවුරුදු 30ක් අර වෘතේ පුරුදු කරගෙන හිටියා. හැබැයි මේ පුද්ගලයා ඒ සැනින් නිවැරදි වුණා. එහෙනම් මම මේ අවුරුදු 30ක් තිස්සේ කරපු එක මේක මේ තුල ප්‍රතිඵලයක් ලැබිලා නැහැ මට. හැබැයි මේ මගේ යහළුවා හම්බෙට ප්‍රතිඵල තියෙනවා. එහෙනම් මම මේක අත්හරින්න ඕනේ කියලා චිත්ත ගෘහපතිට කිව්වා. ගෘහපති මාත් කැමති වේ බුද්ධ ශාසනයේ ඔය නිවන් මඟ පුරුදු කරන්න. ඊට පස්සේ චිත්ත ගෘහපතිතුමා භික්ෂුන් වහන්සේලා ළඟට එක්කන් ගියා. භික්ෂුන් වහන්සේලා පැවිදි කළා. පස්සේ අරහත්ත්වය සාක්ෂාත් කළා. එතකොට ස්වාමීන් වහන්සේ මේ යහපත් නැත්නම් සාධාරණ කරුණු ඉස්සරහා නෝනින් සලකද්දී තේරෙන කාරණා ඉස්සරහා කෙනෙක් ඉක්මනින් නිවැරදි වුණොත් ඒ කෙනාට සැලසෙන යහපත. නැත්නම් ස්වාමීන් වහන්සේ අචේල කස්සප තමන්ගේ මතේම හිටියන මම මේ අවුරුදු 30ක් තිස්සේ මම මේ කරගෙන ආපු එක. මේ හැමෝම මාව දන්නේ මෙහෙම කියලා හිටියා නම් ඒ කෙනාට යහපත සැලසෙන්නේ නැහැ. එහෙම සෙන්ස් දැන් එතනදී ඔය ධර්ම ගෞරවයට ඔහුට එන්න පුළුවන් උනේ ඔහු ගාව තිබුණ ලස්සන ඔය ගුණවත් බව නිසානේ. දැන් මට මතකයි පායාසි රාජඤ්ඤ සූත්‍රයේ අපේ කුමාර කස්සප මහතෙරුන් වහන්සේ පායාසි රාජඤ්ඤයට කරුණ දක්වනවානේ. කරුණ දක්වනකොට එකක් කියද්දි තව එකක් කියනවා මෙයා. කොහොම හරි කියාගෙන ඇවිල්ලා ආයේ කට උතර නැති වෙන තැනට ආවා. ඒ ආපුවම පායාසි රාජාන්‍ය කියනවා ස්වාමීනි මට තේරෙන ඔබ වහන්සේ කියන එක හරි කියලා. හැබැයි මම මගේ මතේ අතහරින්නේ නැහැ. මොකද මට මේ අනිත් රජවරුන්ගෙන් අවඥාවට ලක් වෙන්න වෙයි. මේ කලින් මෝඩයෙක් විදිහට හිටියේ. දැන් කුමාර කස්සප තෙරුන්ගෙන් බණ අහලා තමයි නුවණැත්තේ බවට පත් වුනේ කියලා මට ලැජ්ජාවට පත් වෙන්න වෙයි. ඒ ගැන බයමුත් හිතුවක්කාරකමෙමුත් එකට එක කරන්න තියෙන කැමැත්තෙමුත් මම මේ මතේ අත්හරින්නේ මේ කියලා. මේක තමයි ඉතින් දැඩි කෙනා ගාව තියෙන මේ දැඩි කෙනාගේ අවිය නේද සයින්ස්? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ දැඩි බව කියන අවිය තියෙන තාක් ඒක ජීවිතේට අඳුරක්මයි. සාමාන්‍ය ජීවිතය ගත්ත ස්වාමීන් වහන්සේ දැන් මේ දෙමව්පිය ගුරුවරු ඉස්සරහා දැඩි බව තබාගෙන ඉන්න එක නිසාම ගොඩාක් දෙනෙක්ගේ ජීවිත දුකට අඳුරටපත් වැටෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් දරුවෝ සාමාන්‍ය තරුණ වයසට පත් වෙනකොට දැන් අවුරුදු 17 18 වගේ වෙනකොට මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විභාග ලියන කාලේ වෙනකොට ඔය ප්‍රේම සම්බන්ධතා එහෙම හට ගන්නවනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් දෙමව්පියෝ දැනගත්තම කියනවා දරුවෝ දැන් ඉගෙන ගන්න කාලේ ඉගෙනගෙන ඉන්න ඉස්සර වෙලා ගුරුවරු කියනවා. හැබැයි මේ ළමයි Taman ගත්ත අදහසෙම ඉන්නවා. නෑ ඉතින් මේ අපේ ජීවිතේනේ අපිට ඕන විදිහට තමයි තීරණ ගන්න ඕනේ. අපිටනේ තේරෙන්නේ කියන තැනට එනවා. ඒ තැනට ඇවිල්ලා අර ඉගෙන ගන්න එකත් පැත්තකට දාලා අර දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ අර කියමන සලකන්නේ නැතුව එතන නිහතමානී වෙන්නේ නැතුව ඒක පැත්තකට දාලා තමන්ගේ හිතුමතේ විවාහයක් කරගන්නවා. අන්තිමට ස්වාමීන් වහන්සේ වැඩි කල් යන්නේ නැහැ ඒක තේරෙන්න. අන්තිමට ස්වාමීන් වහන්සේ හරියම අධ්‍යාපනයක් නැහැ. ඊට පස්සේ මොනම ආයතනයකට ගියත් රැකියාවක් ලබා ගන්න තරම් සුදුසුකමක් නැහැ. සාමාන්‍ය අතේපයි වැඩක් කරන්නවත් ඒ හුරුවක් නැහැ. අන්තිමට ස්වාමීන් වහන්සේ බොහෝම දුක්ඛිත ජීවිත ගත කරන්නේ. සමහරලාට ඒක කෙලවර වෙන්නේ එක්කත් මැද පෙරදක ගිහිල්ලා මේ ගෘහ සේවයෙන්. නමුත් අර දෙමව්පියන්ගේ වචනෙට කීකරු වුණා නම් නැත්නම් ඒ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ අවවාද ඉස්සරහා නැමුණා නම් ස්වාමීන් වහන්සේ මේ හොඳ අධ්‍යාපනයක් ලැබලා නැත්නම් වෙන දෑතේ යම් රැකියාවකට යම් සුදුසුකමක් හදාගෙන පළපුරුද්දක් හදාගෙන මේ හොඳ රැකියාවක් හොඳ ජීවිතයක් ගත කරන තැනට එන්න තිබුණා. නමුත් අර මේ දැඩි බව කියන අවිය නිසාම ජීවිතයේ සෑහෙන දුකකට වට ගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ජීවිතයේ මේ යම් සැපයක් ලබන්න තියෙනවා නම් ඒකත් මේ දැඩි බව හින්දා අහිමි කර ගන්නවා. ඒ වගේම තමයි මේ ධර්මයේ තුල
සසර පුරාවට යම් යහපතක් සලස ගන්න තියෙනවා නම් ඒ යහපත පවා මේ දැඩි බව කියන කාරණෙන් අහිමි වෙනවා. ඉතින් ඒතකොට ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධාව තුළට පැමිණීම තුළම මේ බුදුරජාණන් වහන්සේව සරණ යාම තුළම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුළම පිළිසරණ සෙවීම මේ තමන් යමක් දන්නවාද නැත්නම් තමන් යම් ගත් අදහසක් තියෙනවාද මේ අදහස නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළ දෙයයි සත්‍යය. ධර්මයේ සඳහන් වෙන්නේ යමක්ද එයයි සත්‍ය කියන තැනට පැමිණිලා මේ දැඩි බව අත්හැරලා දැම්මොත් ඒ කෙනාට තමයි මෙලොව පරලොව මේ සසර පුරාවට යහපත සලස ගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේත් මේ උතුම් සදහම් පිළිසඳරේදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පහදලා දීපු කාරණා පින්වතුනි හොඳින් හිතට අරගන්න. හිතට අරගෙන තමන්ගේ දෙසටම හැරෙන්න. ඒ කියන්නේ අපි මේ දැඩි බව තියනවාද නැද්ද කියලා බලන්න ඕනේ අපි තුලයි. මේ කියපු කාරණා තව අය තුල හොයන්න යන්න එපා. අහවලු නම් මේ වගේ, අහවලු නම් මේ වගේ කියලා. තමන්ම තමන්ගේ පැත්තට හැරිලා බලන්න. මගේ ළඟ මේ කියපු දුර්වලතාවලින් යුක්ත බව පොඩ්ඩක් හෝ තියනවාද? තියෙනවා නම් අපි කොහොම ටික අතහරින්න ඕන. අපි අත්හැරලා අපි එන්න ඕනේ ධර්මයේ තියෙන්නේ යමක්ද? ශාස්ත්‍රුන් වහන්සේ වදාළේ යමක්ද? ඒකමයි හරි කියන තැනට. බුදුරජාණන් වහන්සේ කීටාගිරි සූත්‍ර දේශනාවේදී වදාලා යම් කෙනෙකුගේ යම් ශ්‍රාවකයෙකුගේ ජීවිතේ තියෙනවා නම් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන මෙහෙම හැඟීමක්. සත්තාමේ භගවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ. ශාවකෝ හමස්මි. මං මේ ශාස්ත්‍රුන් වහන්සේ පවසන දේ අහගෙන ඒ අනුව කටයුතු කරන ශ්‍රාවකයා. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේ තමයි සියල්ලම දන්නේ. අහං නජානාමි. මං මොකුත් දන්න කෙනෙක් නෙමෙයි. ආන් එහෙම හිතනවා නම් එයාගේ ඒ හිතුවිල්ල නිසා එයා මේ ධර්මයේ තුල වැඩෙන කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අද අපිට බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම විනය ශාස්ත්‍රුන් වහන්සේ විදිහට තියෙනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඒ ධර්ම විනය ඊටාම පැහැදිලිව නිර්වොල්ව ශාස්ත්‍රුන් වහන්සේ වදාළේ මෙයයි කියලා කියලා දෙනවා. ඒටම ගෞරවය ඇති කරගන්න. තමන් ගාව තියෙන දුර්වලතා ඔක්කොම අතහැරලා දාන්න. ඒ ධර්ම ගෞරවයට අපි ආවොත් ධර්මයට ගරු කරොත් අපිට ওই දැඩි බව කියන අඳුරෙන් අපේ ජීවිත මුදවාගෙන ආලෝකේ කරා ජීවිත පමුණවා ගන්නට අවස්ථාව ලැබේවි. ඒ සඳහා අප හැමදිනාට අවකාශ සැලසෙත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් සදහම් පිළිසඳරින් රැස් කළා වූ සියලු පින් සග්දෙවිඳු ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීලාදීන් වැඩෙත්වා. ගෞතම සාසනය තුලම ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේත් මේ උතුම් සදහම් පිළිසඳරට වැඩම කොට දැඩි බවින් ජීවිතේ මුදවා ගැනීම පිණිස පවතින මේ වටිනා ධර්ම කාරණා අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දුන්න අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන්ව පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සාසනය තුලම සුවසේම ධර්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු මේ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සුපින්නතුල්ලාගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් අනන්ත සසර පුරාවටම මියගිය ඥාතීන් පින් අනුමෝදන් වෙලා අපගේ ඥාතීන් පරලොව වශයෙන් සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. අද විශේෂයෙන්ම මේ ධර්ම දානමය පින්කම සිදු කරන මේ පින්වතුන්ලා
බලාපොරොත්තු වෙන්නේ මාර්තු මාසේ 14 වන සහ 18 වන දින උපන්දින යෙදෙන ශ්‍රද්ධා ධර්මදාන සමාජිකත්වයේ දරන අම්පිටියේ පදිංචි පින්වත් NMC නවරත්න පියාණන්ට සහ සුනේත්‍රා නවරත්න මෑණියන්ට ඒ දෙමාපියන්ට පින්පෙත් අනුමෝදනා කිරීම. ඉතින් ඒ මව්පියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, සුවසේ ධර්මයේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානමේ පින්කම සිදු කරන එංගලන්තයේ පදිංචි පින්වත් රෝහිත අනුරුද්ධ මහතා, ශ්‍යාමා නිලන්ති අබේසේකර මහත්මිය, ඒ වගේම දිනු මුණුපුරා සහ සංචලී මිනිපිරිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩල සියලු දෙනාටත්, සුපින්නත් ඔබ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් කරගෙන සුවසේම දහමේ හැසිරෙන්න ලැබේවා. කරන කියන රිය සියලු රැකී රක්ෂා ආදී කටයුතුත්, ඒ වගේ මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. මේ ලද කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම ධර්මයේ හැසිරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.